හොඳයි තෙරුවන් සරණයි හැමදෙනාටම අදත් අපි සුපුරුදු පරිදි DP පිරිවෙන් ආයතනය මගින් විශේෂයෙන්ම සිද්ධ කරනු ලබන අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට ඒ වගේම දරුවන්ට අපි සිද්ධ කරනු ලබන DP පිරිවෙන මගින් සිදු කරනු ලබන පාඩම් මාලාවේ අදත් ඊටාම සුවිශේෂී පාඩමක් සිද්ධ කරන්නයි අපි හැමදෙනාගෙන් බලාපොරොත්තුව. හොඳයි අපි අදට නියමිත අපේ පාඩමට අපි ගමන් කරමු. විශේෂයෙන්ම කාලාම සූත්‍රය අපිට හමු වෙන ත්‍රිපිටක ධර්ම විෂය තුල අපි ඉගෙන ගන්න අපේ 1 2 3 4 5 කියන පිරිවෙනේ පන්ති පහ තුල පොඩි හාමුදුරනේ එවාගෙම දරුවනේ ගොඩාක් අපිට සූත්‍ර ධර්ම හමු වෙනවා ඉගෙන ගන්න. උදාහරණයක් වශයෙන් පැහැදිලි කරොත් සිංහාලෝවාද සූත්‍රය, උදය සූත්‍රය, ඒ වගේම කාලාම සූත්‍රය. ඉතින් අදත් අපි සූදානම් වන්නේ අන්න එහෙම හම් වෙන ඊටාම සුවිශේෂී සූත්‍රයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් අපිට දේශනා කොට වදාළ ඒ නවලෝකෝත්තර සී සද්ධර්මයට ඇතුළත් වෙන අන්තර්ගත වෙන ඊටාම වැදගත්ම සූත්‍රයක් සම්බන්ධව සාකච්ඡා කරන්නටයි අපේ බලාපොරොත්තුව. ඒතර පොඩි හාමුදුරුවනේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ සූත්‍ර කියන දේවල් නැත්නම් මේ සූත්‍ර කියන කාණ්ඩය නැත්නම් සූත්‍ර අපි ඇයි පාවිච්චි කරන්නේ? ඇයි බුදුහාමුදුරු සූත්‍රයක් දේශනා කරේ? ඒ වගේම සූත්‍රයක තියෙන වටිනාකම, වැදගත්කම ඒ තුලින් ලබා දෙන දහම් පණිවිඩය අපේ ජීවිතයට ගන්න තියෙන ඊටාම වටිනම දේ මොකක්ද කියන එක අපි සූත්‍රයක් හදාරීම තුලින් ඒ වගේම අධ්‍යයනය කිරීම තුලින් අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. ඉතින් විශේෂයෙන්ම මේ හැම සූත්‍රයකටම හැම සූත්‍ර ධර්මයකටම තියෙනවා පොඩි හාමුදුරුවනේ යම් කිසි නිදාන කතාවක්. මේ නිදාන කතාව කියලා අපි කියන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. මේ සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට පාදක වෙච්ච හේතුව. එහෙම නැත්නම් බුදුහාමුදුරු මේ සූත්‍රය සකල ලෝකවාසී සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන් උන්වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ අවස්ථානුකූලව අවස්ථානුචිතව උන්වහන්සේ විවිධ ධර්ම කාරණා දේශනා කරනවා. සමහර සූත්‍ර අපි දන්නවා සමහර පැනයන්ට පිළිතුරක් විදිහට සූත්‍රය දේශනා කරනවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කළ යුතු ඒ වගේම ජනතාව දැනුවත් කළ යුතු ඒ වගේම සකල ලෝකවාසී සත්වයන්ම දැනුවත් කළ යුතු කාරණා උන්වහන්සේ සූත්‍රානුසාර මගින් විශේෂයෙන්ම දේශනා කරනු ලබනවා. එවැනි සූත්‍ර විශාල ප්‍රමාණයක් අපිට ත්‍රිපිටකයේ තුල අධ්‍යයනය කිරීම තුලින් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අද අපි කතා කරන මේ කාලාම සූත්‍රය කියන සූත්‍රය මේ ත්‍රිපිටකයේ තියෙන ඊටාම වැදගත්ම සූත්‍රයක් කියලා මම පොඩි හාමුදුරන්ට ඒ වගේ මේ දරුවන්ට මම මුලින්ම සඳහන් කළා. දැන් බලන්න මේ සූත්‍රයටත් මේ කාලාම සූත්‍රයටත් මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නට පාදක වෙච්ච අරමුණු වෙච්ච කාරණාවක් තිබෙනවා. විශේෂයෙන්ම මේ කාරණාව සම්බන්ධව සාකච්ඡා කරනකොට බුදුහාමුදුරුවෝ කාලාමයන්ගේ නියම් ගමට කේසපුත්ත කියන නියම් ගමට උන්වහන්සේ වැඩියට පස්සේ උන්වහන්සේට මේ කේසපුත්තේ කාලාමයන් උන්වහන්සේ උදෙසා යම්කිසි අදහසක් ප්‍රකාශ කරනවා. ඒ අදහස ප්‍රකාශ කරනවත් එක්කම මේ කාලාම වැසියන් බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. අන්නේ ප්‍රශ්නෙට පැනේට පිළිතුරක් විදිහට තමයි බුදුහාමුදුරුවෝ මේ කාලාම සූත්‍රය දේශනා කරන්නේ. එතකොට මේ සූත්‍රයේ අඩංගු ධර්ම කරුණු තිබෙනවා. ඒ වගේම මේ සූත්‍රයෙන් දෙන සමාජ පණිවිඩයක් තියෙනවා. ඒ වගේම මේ සූත්‍රය තුලින් අපේ ජීවිතේට සූත්‍රය ප්‍රායෝගික වශයෙන් යොදා ගැනීම තුලින් අපේ මෙලව පමණක් නෙමෙයි පොඩි හාමුදුරුවනේ මෙලව පරලව කියන දෙලොවම ජීවිතේ සාර්ථක කර ගැනීමේ ශක්තිය මේ සූත්‍ර ධර්ම අතර විශේෂයෙන් සූත්‍රවල අන්තර්ගත වෙලා තියෙනවා අඩංගු වෙලා තිබෙනවා. දැන් මම සඳහන් කළා මේ බුදුහාමුදුරුවෝ කේසපුත්තේට වැඩිය වෙලාවේ කාලාමයන් බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරපු අදහස ඒ වගේම කාලාමයන් බුදුරජාණන් වහන්සේගෙන් විමසපු පැනය පිළිබඳවත් මම මෙහිදී සඳහන් කරලා තියෙනවා. අපි චුට්ටක් බලමු. ස්වාමීනි විවිධ මහාන බමුණු මේ කේසපුත්තේට පැමිණෙති. ඒ හැම කෙනෙක්ම
තම තමන්ගේ මතවාදය ආගම හෝ දර්ශනයම නිවැරදියයි හුවා දක්වති. අනුන්ගේ ආගම් දර්ශන සියල්ල වැරදියයි අසත්‍යයයි හෙලා දකිති. අන්න දැන් අහනවා ප්‍රශ්නේ. ස්වාමීනි මේ හේතුව නිසා මොවුන්ගෙන් කවරෙක් ඇත්ත කියද්ද කවරෙක් බොරු කියද්ද අපට ඇතිවන්නේ සැකයකි. බලන්න අපට ඇතිවන්නේ සැකයකි. ඔන්න මේ කාලාමයන් තිබුණු ප්‍රශ්නේ. කාලාමයන් විචාරපු දේ. මොකද මේ කාලාම වැසියන්ට තිබුණු බරපතලම ප්‍රශ්නයක් තමයි මේ කාරණාව. දැන් පොඩි හාමුදුරුවෝ මේ ගැන අපි චුට්ටක් විමර්ශනය කරලා බලනකොට සාකච්ඡා කරලා බලනකොට දැන් මේ අදහස දිහා බලනකොටම පොඩි හාමුදුරුවන්ට යම් ආකල්පයක් ඇති වෙන්නේ නැති. විශේෂයෙන්ම මේ අදහස දිහා බලනකොටම කිසියම් ආකල්පයක් ඇති වෙන්නේ නැති. දැන් බලන්න මේ අදහස දිහා මේ කේසපුත්තේට එන විවිධ ශ්‍රමණ කණ්ඩායම් විශේෂයෙන්ම විවිධ අදහස් ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ ධර්මයේ පමණයි සත්‍ය, අනිකුත් ආගම් දහම් අසත්‍යයි කියන පදනම මත පිහිටලා ඒ අදහස පිහිටලා විවිධ අදහස් ඉදිරිපත් කරනවා. එතකොට මේ දැන් අද වර්තමාන සමාජයේ දිහා බලනකොට නේද? වර්තමාන සමාජයේ දිහා බලනකොටත් අපිට විශේෂයෙන්ම මේ වගේ දේවල් සමාජ තුළ දකින්න පුළුවන්. දැන් අපි දන්නවා බුදුහාමුදුරුවෝ කෝටාගාර ශාලාවේ අන්‍ය විශාලා මහනුවර කෝටාගාර කියන ශාලාව තුළ උන්වහන්සේ අන්‍ය ආගමිකයන් සමග බොහොම ලස්සනට වැඩ ඉන්නවා. නේද? කිසිදු ගැටුමක් නැහැ. ඒ නිසා පොඩි හාමුදුරනේ මේකෙන් දෙනවා තවත් පණිවිඩයක් අපිට. ඒ පණිවිඩය තමයි අපි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ප්‍රචාර කරන භික්ෂුන් වහන්සේලා හැටියට උන්වහන්සේගේ ධර්මය අපි ලෝකයට කියලා දෙන අය හැටියට අපි මිනිස්සුන්ට ජනතාවට ඒ වගේම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට අපි හැම වෙලේම පොඩි හාමුදුරුවනේ අපි දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම අපි ඔවුන්ව දැනුමින් පෝෂණය කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සහ වෙනත් ඉගැන්වීම් හැම එකක්ම හැම කෙනෙක්ම අධ්‍යයනය කරන්න ඕනේ. ඒ අධ්‍යයනය කරලා විශේෂයෙන්ම වඩාත්ම සුදුසු දේ වඩාත්ම නිවැරදි දේ තමයි අපි අපේ ජීවිතේට ගන්න ඕන. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ පොඩි හාමුදුරනේ අපි දන්නවා විශ්වයටම අයිති පුජ්‍යලේ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මේ විශ්වයටම අයිති කෙනෙක්. ඒතර බුදුහාමුදුරුවෝ බෞද්ධයන්ට අයිති කෙනෙක් විතරක් නෙමෙයි. අන්නේ නිසා මම මේ චූටි කාරණාව ඉස්මතු කරේ මේ වෙලාවේ. මෙන්න මේ ප්‍රශ්නේ තිබුණා කේසපුත්තේට. කාලාමයන්ට තිබුණු බරපතල ප්‍රශ්නයක්. මොකද එනේන අය තමන්ගේ දර්ශනය, තමන්ගේ ආගම, තමන්ගේ ඇදහිල්ල, තමන්ගේ විශ්වාසය හොඳයි කියලා කියනවා, අනිත් ඒවා නරකයි කියලා කියනවා. ඒක තමන්ගේ එක අදහන්න කියනවා, අනිත් ඒවා ගින්වත් වෙන්න කියලා කියනවා. එතකොට අපිට කොයිම වෙලාවකවත් අවකාශයක් ලැබෙන්නේ නැහැ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා හැටියට, ඒ වගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන අපි මේ සිව්වණක් පිරිසටම අපි ධර්මයේ ප්‍රචාරය කරනකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ ලෝකවාසීන්ට දේශනා කරනකොට අපි කොයි වෙලාවකවත් කිසිදු ආගමකට ගර්හන් නැතුව කිසිදු විශ්වාසයකට දර්ශනයකට ගර්හන් නැතුව අපි අපේ බුදුහාමුදුරන්ගේ දර්ශනය බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම අපි සමාජගත කරන්න ඕනේ නිවැරදි ආකාරයෙන්. එතකොට මේ බලන්න මේ අහන ප්‍රශ්නේ තමයි මේ හේතුව නිසා මොවුන්ගෙන් කවරෙක් ඇත්ත කියද්ද කවරෙක් බොරු කියද්දයි අපට ඇතිවන්නේ සැකයකි. දැන් එන කෙනා මේ විදිහට නම් ප්‍රකාශ කරන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ? නේද? අන්න ඒ නිසා අපි මේ කාලාම සූත්‍රයෙන් අපිට ඔන්න මුලින්ම ගන්න තියෙන පණිවිඩයක් විදිහට මම පොඩි හාමුදුරන සඳහන් කරනවා. මොකක්ද? අපි දේශනා කරන දේ ඊටාම නිවැරදිව දේශනා කරාම සමාජයට ප්‍රමාණවත්. එතකොට ඒක ශ්‍රාවකයා එහි තියෙන සත්‍ය අසත්‍යතාවයේ තේරුම් බේරුම් අරගෙන ඔහු ඒ කටයුත්ත නියමාකාරයෙන් ඔහුට අවශ්‍ය ආකාරයෙන් ඔහු ඒ දේ සිද්ධ කරයි. හොඳයි. කාලාම සූත්‍රයේ අපි පොඩි හාමුදුරනේ ප්‍රධාන අංශ 5ක් පිළිබඳව කතා කරනවා. මේ කාලාම සූත්‍රයේ ප්‍රධාන අංශ 5ක් ඔස්සේ දිව යනවා. එතකොට අපි මේ බලාපොරොත්තු වෙන මේ සූත්‍රයේ හරහා මේ කාලාම සූත්‍රයෙන් සඳහන් වෙන ඉස්මතු කරන පිළිඹු වෙන මේ කාරණා මොනවද කියලා සාකච්ඡා කරන්න.
පොඩ්ඩක් ප්‍රධාන වශයෙන්ම බලන්න යමක් පිළිගැනීමට එකම පදනම නොවිය යුතු කරුණු 10. අපි මුලින්ම සාකච්ඡා කරනවා මේ කාලාම සූත්‍රයේදී අපි සඳහන් කළානේ කාලාම සූත්‍රයේ ප්‍රධාන අංශ 5ක් තියෙනවා කියලා අපි කතා කරන ප්‍රධාන කාරණා සම්බන්ධව ඒවා යටතේ තමයි අපි අනිත් දේවල් සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට යමක් පිළිගැනීමට එකම පදනම නොවිය යුතු කරුණු 10ක් තියෙනවා. ඒ කියන්නේ කිසියම් දෙයක් අපි පිළිගන්නකොට ඒක මතම පදනම් වෙලා එහෙම නැත්නම් ඒ පිළිගැනීමට ඒකම පදනම නොවිය යුතු විදිහට බුදුහාමුදුරුවෝ කාරණා 10ක් අපිට සඳහන් කරනවා. අපි මේ කාරණා ටික සාකච්ඡා කරන ගමන්ම අපි කතා කරමු. මෙතන තියෙන පොඩි හර මෙන්න මෙහෙම අදහසක්. කටකතාව පරම්පරාවෙන් පැවතීගෙන ඒම ආදී මේ ආකාර 10 ලොව මිනිසුන් සාමාන්‍යයෙන් යමක් පිළිගැනීමට හේතු කරගන්නා කරුණිය. දැන් බලන්නකො සාමාන්‍යයෙන් පොඩි හාමුදුරනේ මේ ලෝකෙ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. සමාජ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා යමක් පිළිගන්නේ. මේක අපේ පරම්පරාවෙන් ආවනේ. මේක අපේ පරම්පරාවෙන් ආවා. දැන් පොඩි හාමුදුරන්ට මම ඊටාම සරල උදාහරණයක් කියන්නම් සමාජයේ පවතින උදාහරණයක්. බලන්න දැන් අපි කියනවා මේ හූනගේ ශාස්ත්‍රය. හූනගේ ශාස්ත්‍රය. හූනගේ ශාස්ත්‍රය කියන්නේ මොකක්ද? සමාජයේ යම් ආකාරයක තාමත් ගැමි සමාජවල නාගරික වෙන්නේ මේක අඩුයි. නමුත් ග්‍රාමීය සමාජවල ඒ වගේම අපි දන්නවා මේ සමහර වාර්ෂිකව එළි දක්වන මේ ලිත කියන එක අපිට මේ ලිතෙත් තියෙන සාමාන්‍යයෙන් සූනන් පිළිබඳව පලාපල විස්තර. ඒ වගේම එකක් තමයි මේ ග්‍රාමීය ප්‍රදේශවල තියෙන යම් කිසි ආකල්පයක් සමාජයේ මතය මේ හූන කෑ ගැහුවොත් ඒ වෙලාවේ එළියට බහලා යන්න එපා කියලා. ඒක ගම්මු මොන ආකාරයෙන් අර්ථ දැක්වුවද දන්නේ නැහැ. නමුත් ඒක වර්තමාන සමාජයේ පරම්පරාවෙන් පරම්පරාවට මේ කියන කාරණාව ඉදිරියට අරගෙන යනවා. ඒ නිසා මේ පරම්පරාවෙන් එන සමහර දේවල් නේද? පරම්පරාවෙන් එන සමහර දේවල් අපි එලෙසින්ම පිළිගන්න ඕනේ කියන මතයක අපි ඉන්න හොඳ නැහැ. ඒ වගේම තමයි දැන් මම පොඩි හාමුදුරුවෝ තව පුංචි කාරණාවක් මේ වෙලාවේ ඉස්මතු කරනවා මේ කාරණාව සම්බන්ධව. යමක් පිළිගැනීමට එකම පදනම නොවිය යුතු කරුණු 10 එකක් තමයි අපි කතා කරගෙන එන ඒ කාරණාව. ඒතර පොඩි හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මෙම කරුණු 10ම නිත්‍ය නිවැරදි ක්‍රමයේ විය නොහැකි බවයි. ආන්න ඒක. බුදුහාරගේ දේශනාව තමයි මේ කාරණා 10ම අපි මේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන මේ කාරණා 10ම නිත්‍ය නිවැරදි ක්‍රමයේ විය නොහැකි. ඒක වෙන්න බැරි දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා සමාජයේ තියෙන විශාල පිළිලයක් විදියට මම අදහස් කරනවා මේ වෙලාවේ. මොකද්ද? කෙනෙක් කිව්ව ගමන් තව කෙනෙක් ඒක පිළිගන්නවා. දැන් මම සාමාන්‍යයෙන් පොඩි හාමුදුරනේ බන්ධනාගාරවල ධර්මදේශනාවලට වඩිනවා. ওই වඩිනකොට මට එක බන්ධනාගාරයකදී එක තරුණයෙක් අහපු ප්‍රශ්නයක් තමයි මේ අපේ හාමුදුරුවනේ මේ පරම්පරාවෙන් එන යම් දේවල් තියෙනවා. ඒ දේවල් අපි සමහර දේවල් පිළි අරගන්නවා. පිළි අරගෙන ඒ විදිහට අපි කටයුතු කරනවා. නේද? ඒ කටයුතු කිරීම හරහා සමහර වෙලාවට අපි වැරදි සමාජයකට අහු වෙලා වැරදි සමාජයකට ගිහිල්ලා වැරදි ක්‍රියාවල් සිද්ධ කරලා මෙන්න මේ වගේ ස්ථානවල අපි ඉන්නවා කියන කාරණාව. අපිට ඒක දැන් තමයි තේරෙන්නේ කියන කාරණාව ඔවුන් සිහිපත් කරනවා සඳහන් කරනවා. ඒතර බලන්න පරම්පරාවෙන් එන දේවල් නිත්‍ය නිවැරදි කියලා අපි හිතාගෙන කටයුතු කළොත් සමහර වෙලාවට අපේ ජීවිතය අපි නොදැනුවත් ආකාරයට ගිහියෝ වේවා පැවිදි හෝ වේවා කිසියම් කුජලයක් මේ පරම්පරාවෙන් පවතින දේවල් මේ උදාහරණයක් විතරයි කතා කරන්නේ. පරම්පරාවෙන් එන දේවල් නිත්‍ය නිවැරදියයි කියලා අපි අදහස් කරනවා නම් එතනදී පොඩි හාමුදුරනේ අපිට තව ටිකක් විමර්ශනය කරන්න, හිතන්න, ඒ වගේම මනස අවදි කරන්න, බුද්ධියට ආමන්ත්‍රණය කරන්න අපිට සිද්ධ වෙනවා. අන්නේ ආමන්ත්‍රණය තමයි අන්නේ බුද්ධියට කරන ආමන්ත්‍රණය තමයි මේ හොඳ කාලාම සූත්‍රය. මේ කාලාම සූත්‍රය කියන්නේ අන්නේ ඒ ක්‍රියාවලිය. හොඳයි. එතකොට බුදුහාරංග දේශනාව වන්නේ ඒකයි. ඒ වායේ වැරදි බොහෝ තිබිය හැකිය. ඒ නිසා කිසි විටකත් ඒ 10 පදනම් කරගෙන පමණක් මෙලව පරලොව දියුණුව හෝ නිවන වැනි දේ පිළිබඳව නිගමනයකට නොබසින ලෙස බුදුහාමුදුර අපට දේශනා කරනවා මේ කාලාම සූත්‍රයේ. එහෙනම් මේ කාරණා 10 මත පමණක්ම පදනම් වෙන්න එපා. ඒ වගේම මේ කාරණා 10 නිත්‍ය නිවැරදි වෙන්න බෑ.
නේද? මේ වගේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් සමාජයේ තියෙන ප්‍රධාන කාරණා 10ක් අපි මේ අවස්ථාවේ කතා කරනවා මේ යමක් පිළිගැනීම සම්බන්ධව කතා කිරීමේදී. පළවෙනිම කාරණාව මා අනුස්සවේන අපි පාලි පාඨෙත් එක්ක ටිකක් සාකච්ඡා කරමු. ඒක අපිට ගොඩක් වැදගත්. මා අනුස්සවේන කට කතාවෙන් ඇසූ නිසා. දැන් බලන්න පොඩි හාමුදුරනේ සමාජයේ දිහා බලනකොට මේ කට කතා පදනම් කරගෙන නැත්තම් තව කෙනෙකුට කිව්ව දෙයක්. පැහැදිලිද? තව කෙනෙකුට කිව්ව දෙයකට අපි කියනවා කට කතාවක් කියලා. මේ කට කතාම පදනම් කරගෙන ඒක විශ්වාස කරලා ඒක පිළි අරගෙන අපි තීරණ වලට නිගමන වලට එළඹුණොත් එතන ලොකු ප්‍රශ්නයක්. එතන තියෙනවා අපිට ලොකු හිතන්න දෙයක්. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ කාලාම සූත්‍රයේ දේශනා කරනවා කට කතාවෙන් පැවතගෙන ආවා කියලා ඒවා ඒ විදිහටම පිළිගන්න එපා. ඒතර අපි අවසාන කතා කරනවා කොහොමද යමක් පිළිගන්න ඕන කියලා. දැනට අපි මේ ටික කතා කරගෙන යමු කොහොමද මානුස්සවේන කට කතාවෙන් මේක පවතගෙන ආවා කියලා මේ යම් කිසි දෙයක් පිළිගන්න එපා කියලා කියනවා. දැන් මම මේකට පුංචි උදාහරණයක් කියන්නම් පොඩි හාමුදුරනේ. මේක පොඩි හාමුදුරනේ සත්‍ය සිදුවීමක්. මේක පුංචි කතන්දරයක්. මේක ටිකක් රසවත් ඒ පොඩි හාමුදුරන්ට. මේක මම ලැබපු ප්‍රායෝගික අත්දැකීමක්. ඒ ප්‍රායෝගික අත්දැකීම තමයි මම මේ පැහැදිලි කරන්නේ. මෙන්න මේක සම්බන්ධයි. මා අනුස්සවේන කියන එකට සම්බන්ධයි. පොඩි හාමුදුරනේ මම ගියා මගේ ඥාති වන මලගෙදරක පාංශුකුල අවස්ථාවට. මම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා මම ටිකක් රැඳී ඉඳලා තමයි නැවත විහාරස්ථානට මං ආපහු වැඩි. එතකොට මේ හාමුදුරුවෝ පාංශුකුලට වැඩියා. පාංශුකුල කටයුත්ත නිමා වුණා. දේහය අරගෙන සුසාන භූමිය දක්වා ඒ අදාළ පිරිස් යන්න පිටත් වුණා. දැන් මම ඉන්නවා තාමත් ඥාති හාමුදුරුවෝ නිසා මං තාම මලගෙදර ඒ පාංශුකුල සඳහා සූදානම් කර විස්ථානේ මං වැඩ ඉන්නවා. මම ළඟට ආව ටිකක් වයසක 100 කෙනෙක් වගේ කෙනෙක්. ටිකක් වයසක වයෝවෘද්ධ පුජ්‍යලි. ඇවිල්ලා මගෙන් ඇහුවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දන්නවද මේ දේහය දැන් ටිකක් අරගෙන යනකොට ඉස්සරහට යනකොට මේක ටිකක් බර වෙනවා කිව්වා. මම කිව්වා ඇයි එහෙම බර වෙන්නේ කියලා. මම කිව්වා ඇයි එහෙම බර වෙන්නේ? මොකක්ද ඒකට හේතුව කියලා. දැන් මේ 100 මේ වයෝවෘද්ධ මිනිස්සයා මට කියනවා වයෝවෘද්ධ පුජ්‍යලයා මට කියනවා අපේ හාමුදුරුවනේ දැන් ඔය දේහය ඔය මංජුසා ඔය පෙට්ටිය උඩට මහා සෝනාවක බාර ගන්නවා. මහා සෝනාවක බාර ගන්න. ඒ මහා සෝනාගේ බර තමයි වෙයි තියෙන්නේ. ඒ බර තමයි දැනෙන්නේ. දැන් මට මේ වයෝවෘද්ධ පුජ්‍යලයට නැත්නම් මේ 100ට අපි 100 කියලා ආමන්ත්‍රණය කරමුකෝ. මේ 100ට මට නිශ්චිත උත්තරයක් දෙන්න බෑ. ඇයි? එකක් දෙන්න බැරි මං දේහයක් උස්සලා ඒ අත්දැකීම මට නෑ. දෙවෙනි කාරණාව ඒක එහෙම නෙමෙයි කියලා කියන්න තරම් මට ප්‍රායෝගික අත්දැකීමක් නැති නිසා. අන්න ඊට පස්සේ ඉතින් මම මේ 100න් අහුවා 100 දැන් එහෙම කෙනෙක් එහෙම ওই කියන જાති කෙනෙක් ඕක උඩ නැගලා යනව නම් වලට ගිහිල්ලා පස් ටික දාලා වැහුවට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ කාරණාව මේ චිතකයකට අරන් ගිහිල්ලා මේක ගිනි දැල්ලුවාට පස්සේ ඔය යන කෙනාට මොකද වෙන්නේ? 100 නිරුත්තරයි. හැබැයි මම මේ කාරණාව හිතේ තියා හිටියා. මේ 100ට මේක ඇවිල්ලා තියෙන්නේ කට කතාවේ. මේ 100ට මේක ඇවිල්ලා තියෙන්නේ කට කතාවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් 100 තවත් මේක දායාද කරනවා සමාජයකට. ඔන්න මටත් දායාද කරා. හැබැයි මම කාලාම සූත්‍රය ඉගෙනගෙන තිබුණ නිසා මම ඒක විමර්ශනය කරලා බැලුවා. ඔන්න ඔක තමයි පොඩි හාමුදුරනේ මේ කාලාම සූත්‍රය ඉගෙන ගන්න එක තියෙන වාසිය. මිත්‍යා දෘෂ්ටික නොවි සම්මාදිට්ඨියටපත් වෙන්න පුළුවන් ඊටාම හොඳ ලස්සන සූත්‍රයක් තමයි අද අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් පොඩි හාමුදුරුවෝ මට අර කතාවට මම ආපහු පොඩ්ඩක් යනවා. ඔන්න දැන් මට අවස්ථාවක් ආවා හාමුදුරු නමක්ගේ නායක හාමුදුරු නමක්ගේ දේහයට කර තියන්න. නැත්තම් මේක ඔසවාගෙන යෑමේ අවස්ථාව ආවා. මමත් මේ අවස්ථාව උදාම කරගත්තා. ඒ කියන්නේ මම මේ අවස්ථාවට සම්බන්ධ වුණා. දැන් මමත් මේ දේහය කරේ තියාගෙන චිතකේ වටේ යනකොට අර මුලින් අල්ලගත්තට වඩා යම් වේලාවක් ගත වෙනකොට මට මේකේ දැනෙන බර ප්‍රමාණය එන්න වැඩි වෙනවා. දැන් මගේ හිතේ වැඩ කරනවා. මගේ දැන් හිත ක්‍රියාත්මක වෙනවා. මොකද්ද? අර 100 කියපු කතාව. දැන් එන්නම මේ බර ප්‍රමාණය
මං අතින් අල්ලගෙන හිටපු දේහය දැන් මගේ කරටත් මං හේතු කරගෙන ඉන්නේ. දැන් පොඩි හාමුදුරනේ මම කල්පනා කරනවා දැන් 100ගේ නියමයට අනුව නම් නිගමනයට අනුව නම් දැන් මේකේ ඉන්න ඕනේ අඩුම තරමේ පොඩි හාමුදුරනේ මහා සෝන කියන අයගෙන් දුසිමක්. මොකද එන්නම බර ප්‍රමාණය වැඩි වෙනවා. මේ කාරණේ මම ප්‍රතික්ෂේප කරන්න පොඩි හාමුදුරන්ට සරල උදාහරණයක් කියන්න. ඒකට සරල උදාහරණයක්. පොඩි හාමුදුරුවෝ ගන්න වතුර වීදුරුවක් අතට මෙහෙම කරලා. වතුර වීදුරුවක් මෙහෙම අතට කරලා අරන් බලන්න. මම මේ කියන ප්‍රායෝගික ක්‍රියාවලිය පොඩි හාමුදුරුවෝ කරලා බලන්න. වතුර වීදුරුවක් මෙහෙම අතට ගන්න. අරගෙන ටික වෙලාවක් මෙහෙම තියාගන්න. තියාගෙන ඉන්නකොට පොඩි හාමුදුරනේ අපි ඔසව ගත්තට වඩා විශාල බරක් දැන්ලා අපෙන් අතපාත් වෙන්න දරන ප්‍රමාණය සීමාව වැඩි වෙනවා. ඒ කියන්නේ යමක් ඔසවාගෙන ඉන්නකොට ඒ ඔසවාගෙන ඉන්නදී බර ප්‍රමාණය වැඩි වෙනව නෙමෙයි. ඔසවාගෙන ඉන්න ද්‍රව්‍ය බර ප්‍රමාණය වැඩි වෙනව නෙමෙයි වෙන්නේ. මොකද්ද වෙන්නේ? තමන්ගේ මහන්සිය කියන එක, තමන්ගේ ශ්‍රමය කියන එක වැය වෙන්න පටන් ගන්නවා. ඒ වැයවීම හරහා තමන්ගේ ශ්‍රමය හීන වෙනවා. හීන වෙනකොට අර වස්තුවේ බර ප්‍රමාණය අපිට දැනෙන්නේ වැඩි වගේ. අන්න බලන්න 100 කට කතාවෙන් ගෙනාව කතාව. නේද? මානුස්ස වේන. දැන් ඔක පිළියර ගත්තා නම් මම. දැන් මං කාලාම සූත්‍රය දන්නේ නැත්තම් මං ධර්මයේ දන්නේ නැත්තම් මමත් අරක පිළිගන්නවා. එහෙම පොඩි හාමුදුරනේ සමාජයේ මිනිස්සු ඕන තරම් මම එක උදාහරණයක් විතර පොඩි හලට පැහැදිලි කරේ. සමාජයේ ඕන තරම් තියෙනවා අන්න ඒ වගේ කටකතා. බුදුහාමුදුරු ඕරුමස් වැළඳුවාය. ඔය වගේ විවිධ දේවල් කටකතාවෙන් ආපු දේවල් මුඛ පරම්පරාවෙන් හොඳ දේවල් ආවා වගේම මුඛ පරම්පරාවෙන් නරක දේවලුත් එනවා කියන එක හොඳට පොඩි හන්නේ මතක තියාගන්න ඕනේ. හොඳයි. අපි ඊළඟ කාරණයට යනවා. මා පරම්පරාය පියපුතු පරපුරෙන් හෝ ගුරු පරපුරෙන් ආනිසා යමක් පිළිගන්න එපා කියලා කියනවා. මේ කොහොමද? අපේ තාත්තා තමයි මේක කිව්වේ. අපේ සීයා තමයි මේක කිව්වේ. මට උගන්වපු ගුරුවරයා තමයි මේ ගුරු පරපුරෙන් ආනිසා. මේක අපේ ගුරු පරපුරයෙන් එන අදහසක්, මතයක්, මේක ආකල්පයක්, දැක්මක්, අදහසක්. එහෙම කියලාත් යමක් පිළිගන්න එපා කියලා කියනවා. පොඩි අහලට තේරුණාද මම මේ මොකද්ද කියන්නේ කියලා? පියපුතු පරම්පරාවෙන් හෝ ගුරු පරම්පරාවෙන් ආනිසත් යම් කිසි දෙයක් පිළිගන්නට එපා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. දැන් ඉතින් පොඩි අහලගේ හිතවල කැකෑරෙන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් කොහොමද යමක් අපි පිළිගන්න ඕන කියලා? කලබල වෙන්න එපා. ඒක මම කියලා දෙනවා. අපි යමක් පිළිගන්න ඕන ක්‍රමය මොකක්ද කියන එක මේ කාරණා 10න් පස්සේ මම කියලා දෙනවා. දැන් අපි බලාගෙන ඉස්සලාම යමක් පිළිගන්නට එපා. නිත්‍ය නිවැරදි තීරණ ගන්න එපා. මෙන්න මේ කාරණා 10ත් එක්ක. හරි. තුන්වෙනි කාරණාව මා ඉතිකිරාය මෙය මෙසේ වී ලුයි කියා. ලු ප්‍රත්‍ය දාලා එහෙමලු ගියාලු බෝම්බයක් පත්තු වෙලාලු අහවලා මැරිලාලු එහෙම ලු ප්‍රත්‍යයෙන් එන දේවල් පොඩි හාමුදුරනේ පිළිගන්න එපා. ඒවට නිශ්චිත අදහසක් නැහැ. ඒවට නිශ්චිත සත්‍යතාවයක් නැහැ. ඒවා අවිනිශ්චිතයි. නේද? ඒවා අවිනිශ්චිතයි. ඒ වගේ දෙපැත්තක් තියෙනවා. ඒක විය හැකිද? ඒ වගේම වෙලාද වෙලා නොවීද කියලා අපිට නිගමනය කරන්න අපිට මධ්‍යස්ථ තැනක් තියෙනවා. ඒ නිසා මේක මෙහෙම වෙලා මේක එහෙමයිලු. මෙන්න මේ අදහස මෙය මෙසේ වී ලුයි කියා යම් කිසි ප්‍රකාශයක් කවුරු හරි කරනවා නම් ඔබ එය බැහැරත් නොකළ යුතුයි. ඒ වගේම ඒක තමන්ගේ මනසට ඇතුළත් කර ගැනීමත් නොකළ යුතුයි. ඔය දෙකම නොකර එහි තියෙන සත්‍ය අසත්‍යතාවය නිගමනය කරන්න අපිට තියෙන පොඩි හාමුදුරනේ හොඳ මනසක්. ඒ මනසට බුදුහාමුදුරු දේශනා කරනවා මානව වර්ගයාට මිනිස්සයාට තියෙන මනස මනං උච්චතිති මනුස්සා. උසස් මනසක් තියෙන මිනිස්සුන්ට. අන්න එක තමයි අපිට මේක හිතන්න පුළුවන් එතකොට. හොඳ උසස් මනසක් තියෙන නිසා අපිට මනං උච්චතිති මනුස්සා. හොඳ උසස් මනසක් තියෙන නිසා අපිට තේරුම් ගන්න පුළුවන් මෙහි තියෙන සත්‍ය අසත්‍යතාවය. හොඳයි. අපි ඊළඟ කාරණාව බලමු. මා පිටක සම්පදානේන අපගේ දහම් පොතපතට ගැළපේයි කියා. දැන් දහම් පෙළ පොත අපි තදින් විශ්වාස කරනවානේ. අපි තදින්ම විශ්වාස කරනවා. දැන් මේකේ විතර කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් ත්‍රිපිටකය පිළිගන්නත් එපාද කියලා.
දැන් මේ පොඩි හාලගේ අතේ තියෙන ත්‍රිපිටක ධර්ම පොතත් පිළිගන්න එපාද කියන ප්‍රශ්නේ අහන්න පුළුවන් අනිත් පැත්තට. නේද? අපි සජීවී පන්ති කාමරේ නම් පොඩි හාමුදුරුවෝ ඔය ප්‍රශ්නේ අනිවාර්යෙන් අහනවා. හැබැයි දැන් පොඩි හාමුදුරුවෝ ඔය ප්‍රශ්නේ අහගන්න විදියක් නැහැනේ. මේක බලාගෙන ඉන්න නිසා. හරි. ඒකට මම උත්තර දෙන්නම්. මම දන්නවා පොඩි හාමුදුරුවෝ එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. පොඩි හාමුදුරනේ මා පිටක සම්පදානේන අපගේ දහම් පොතපතට ගැලපේයයි කියා. ඒ කියන්නේ මේ දහම් පොත් පෙළ පොත් නේද? කලින් කලට මේක ග්‍රන්ථාරූඪ වෙනකොට පොඩි හාමුදුරනේ මේවා මේ වගේ අර අඩු වැඩිතාවයන් සිද්ධ වෙනවා. අතිශෝක්තියෙන් කරන වර්ණා වැඩි වෙනවා. නේද? ඒ වගේම එක එක දේවල් එකතු වෙනවා. එක එක ලේඛක පරම්පරා නිර්මාණය වෙනවා. එතකොට සමහර අය සමහර පොත් ලියන ලේඛකයෝ ගිහි පැවිදි හෝ වේවා ඒ ලේඛකයෝ සමහර වෙලාවට සමහර අවස්ථාවල උත්සාහ කරලා තියෙනවා තමන්ගේ ලබ්ධිය නැත්නම් තමන්ගේ මතය ප්‍රකාශ කරන්න පොත්පත් හරහා. එතකොට දැන් අන්නේ මතයක් යම් මේකින් අපි හිතන්නේ වැරදුනා කියලා. ඒ වැරදි මතයක් තියෙන යම්කිසි පොතක් ඔබ පරිශීලනය කළා කියන්නකො. යම්කිසි සටහනක්, ඒ වගේම යම්කිසි දහම් පොතක්. නේද? එතකොට ඒ තියෙන කාරණාත් එක්ක සම්බන්ධ කරලා ගනිමින් මේ කියන කාරණාව අපගේ දහම් පෙළ පොතට ගැලපෙනවා කියලා පිළිගන්න උත්සාහයක් දරනවා. ඒක නිවැරදි යයි සත්‍ය යයි අපි තහවුරු කරගනිමින් උපකල්පනය කරමින් අපි ඒ කාරණාව පිළිගන්න උත්සාහ කරනවා. මේක අපේ පොතේ තියෙනවා. මේක අපේ පහවසරේ ත්‍රිපිටක ධර්ම පොතේ තියෙන කාරණාවක්. වරදින්න පුළුවන්. නේද? ඕනම කෙනෙකුට වරදින්න පුළුවන්. දැන් ඔය දහම් පෙළ පොත් මුද්‍රණය කිරීමේදී මුද්‍රණ දෝෂ තියෙන්න පුළුවන්. නේද? ඒ වගේම සමහර වෙලාවට කතුවරයා අතින් පුංචි ආකාරයේ පුංචි දේවල් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දන්නවා ස්පිල්ලක් පාපිල්ලක් කොම්බුවක් එහා මෙහා වුණත් වචනක අර්ථ වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා එතන ඒකේ අගතියට යන්න එපා. ඒ පොතේ තිබුණත් ඒ කාරණා පිළිබඳව තමන් හොඳ අවබෝධයකින් තමයි ඒ පිළිබඳව යමක් පිළිගැනීම සිද්ධ කරන්න ඕන. මා තක්ක හේතු මේ තර්කානුකූලව යයි කියා. ඒ කියන්නේ තර්කයට හසු වෙලා මේක මේ තර්කයෙන් ජයග්‍රහණය කරා කියන අදහසින් ඒක තර්කයෙන් සත්‍ය මේක තර්කයෙන් ජයග්‍රහණය කළා. මේක තර්ක කරලා දිනුවා මෙන්න මේක තමයි ආපු තීන්දුව. මේක තමයි තීරණය. එහෙම අදහසක පිළිටලත් මේ යමක් පිළිගන්නට එපා කියලා බුදුහාමුදුරුවෝ විශේෂයෙන්ම අපිට මේ කාලාම සූත්‍රයේදී පොඩි හාමුදුරනේ දේශනා කරනවා. ඒ නිසා තර්කානුකූලව මේ තර්ක කිරීම සම්බන්ධව තර්ක ශාස්ත්‍රය සම්බන්ධව නේද? පොඩි හාමුදුරන් තව ලොකු අවබෝධයක් නැතුව ඇති. අපි දන්නවා ගොයන් කොළේට මුවා වෙලා වෙඩි තිබ්බ කතාව ජන සමාජන කතාවක් නේද? ගොයන් කොළේට මුවා වෙලා තමයි වෙඩි තියලා තියෙන්නේ. ඒතර ගොයන් කොළේ කියන එක අර්ථ දෙකකින් තර්ක කරන්න පුළුවන්. එකක් තමයි ගොයන් ගහේ තියෙන ගොයන් කොළේට අපිට කියන්න පුළුවන්. ඒකටත් ගොයන් කොළේ. ඒ වගේම පොඩි හාමුදුරනේ අපි දන්නවා තාමත් අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල තියෙනවා ගවයාගෙන් සීසානවා. ඒ වගේම ගවයාගෙන් කොළ මැඩවිල්ල කරනවා නේද? එහෙම කරනවා. ඒ කුෂිකර්මාන්ත කටයුතු තාමත් ගවයාගෙන් කරනවා. දැන් සාමාන්‍යයෙන් මගේ උපංගමේ තාමත් කරන්නේ ගවයාගෙන් තමයි මේ හැම කටයුත්තක්ම. එතකොට ගොයන් කොළේ කියලා තව අර්ථයකින් කියනවා මොකද්ද? අර අස්වැන්න කපලා කමතේ පසකින් බොහොම ලස්සනට ගොයන් කොළයක් විදියට ගොයන් ගොඩක් හදනවා. ලස්සනට ඒක අඩුක් කරනවා අතුරනවා. ඒකට කියන්නේ ගොයන් කොළේ. ඇත්තටම වෙඩි දීලා තියෙන්නේ අන්න ඒ ගොයන් කොළේට මුවා වෙලා. නමුත් තර්කයේදී තර්ක කළා විරුද්ධ පාර්ශ්වයයි කොහොමද? ස්වාමීනි මේ වගේ පුංචි ගොයන් කොළයකට මුවා වෙලා කෙනෙක්ට වෙඩි තියන්න පුළුවන්ද කියලා. තර්කයක් ගෙනවා. හැබැයි තර්කෙන් දිනුවා. නමුත් ඒක අසත්‍ය කාරණාවක්. කියන්නේ සාධාරණත්වයෙන් නෙමෙයි එතනදී නිවැරදි උනේ. එතනදී නිවැරදි උනේ අසාධාරණ. ඒ හින්දා කියනවා මේ තර්කානුකූල බව නැත්නම් තර්කානුකූලව ජයග්‍රහණය කළා කියන මතයක ඉඳලා කාරණාවේ ඉඳලා මේ දේවල් යම් කිසි දෙයක් පිළිගන්නට එපා කියන අදහස තමයි බුදුහාමුදුරුවෝ මේ මා කියන මා තක්ක හේතු තර්කයට හසු වුණා තර්කයෙන් ජයග්‍රහණය කළා කියන අදහසින් මේක පිළිගන්නට එපා කියනවා. ඊළඟට මා ණය හේතු
න්‍යාය ධර්මයන්ට ගැලපෙන මේක න්‍යායාත්මකව මේක හරි. දන්නවා පොඩි හැමදෙනේ ප්‍රායෝගිකත්වයේ සහ න්‍යායාත්මකතාවය කියලා කොටස් දෙකක් තියෙනවා. භාවිතයන් දෙකක්. ඒතර මේ න්‍යායාත්මකතාවය නැත්නම් යම්කිසි න්‍යායකට නේද අපි දන්නවා දැන් සමාජ විද්‍යාව වගේ යනකොට මේ පොඩි හැමලා දන්නවා මේ ඕගස්ට් කොම්ට්ගේ සමාජ විද්‍යාව පිළිබඳව න්‍යාය නේද? නිල බල පාලන තන්ත්‍ර ක්‍රමයේ පිළිබඳව න්‍යාය. ඒ වගේ න්‍යායන් තියෙනවා. එතකොට මේ කියන්නේ ඒ න්‍යායන් වලින් යම් ආකාරයක තහවුරු වෙලා සමාජගත වූ යම් කරුණු ඒ න්‍යායාත්මකව අපි ඒක පිළිගන්න එපා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. ඒකත් අපි අපේ බුද්ධියට අනුව අපි අපේ සත්‍ය අසත්‍යතාවයේ පිළිබඳව අපි හොඳ ගවේෂණාත්මකව අපි පිළිගන්න ඕන. ඒ නිසා න්‍යාය ධර්මයන්ට මේක ගැළපෙනවා කියලත් මේක පිළිගන්න යමක් පිළිගන්නට එපා කියන කාරණාව බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඊළඟට මා ආකාර පරිවිතක්කේන පෙනෙන ආකාරයට නම් මෙය නිවැරදියයි කිය. දැන් අපි ගොඩාක් කරන වැඩක් තමයි පොඩි හාමුදුරුවෝ ඔය අරගෙන. බලන විදියට නම් හරි වගේ. අපි එහෙම අදහස් ගන්නවා හිතට. පේන විදියට නම් ඒක ඇත්ත වගේ. නේද? නඩු විභාගයේ නඩු කටයුත්ත සිද්ධ කරන්න පෙර බැල්මට නම් මෙන්න මේ පාර්ශ්වයේ මේක නිවැරදි වගේ පේනවා. එහෙම තීරණවලට එනවා. එහෙම යම් දේවල් පිළිගන්නවා අපි. ඒක අපි තහවුරු කරගන්නවා. අන්න ඒක නිසා බුදුහාමුදුරු දේශනා කරනවා මේ පෙනෙන ආකාරයට නම් මේ නිවැරදියයි කියා අපිට පිළිගන්න හොඳ නැහැ. මම පොඩි හාමුදුරනේ පුංචි කතාවක් කියන්නම් මේකට. මේකට පුංචි උදාහරණයක් මේ සරල උදාහරණයක්. එක උපාසකම්ම කෙනෙක් පන්සලට එනකොට පන්සලේ ඇතුළේ ඉන්නකොට උපාසකම්මට පේනවා පන්සලේ ගේට්ටු ටිකක් ඈතට වෙන්න වගේ මේ නාගරික ප්‍රදේශයක වෙච්ච සිදුවීමක්. එතකොට මේ උපාසකම්මට පේනවා මේ හාමුදුරු නමක් තරුණ වයසේ හාමුදුරු නමක් කාන්තාවක් සමග කතා බහක යෙදෙනවා. දැන් මේ උපාසකම්ම ගන්නවා තීරණයක්. පෙනෙන ආකාරයට නම් මේ නිවැරදි කියන තීරණය තමයි උපාසකම්ම ඉන්නේ. උපාසකම්ම හිතනවා මේ හාමුදුරු සහ මේ තරුණ භික්ෂුව සහ මේ කාන්තාව අතර කිසියම් ආකාරයක සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඒ කිසියම් ආකාරයක සම්බන්ධතාවයක් කියලා කියන්නේ මේ ගිහි පැවිදි සම්බන්ධතාවයක් නෙමෙයි. උපාසකම්ම දකින්නේ ඊට එහා ගියපු ටිකක් වෙනස් ආකාරයේ සම්බන්ධතාවයක් විදිහට. එතකොට මේ උපාසකම්ම මේ කාරණේ සම්බන්ධව හොයලා බලන්නේ නැහැ. ස්ථානීය විදිහට පරීක්ෂණයක් කරලා බලන්නේ නැහැ. එතෙන්ට ගිහිල්ලා සොයා බලන්නේ නැහැ. ගවේෂණාත්මක නැහැ. කාරණේ පිළිබඳව සොයා බලන්නේ නැහැ. නමුත් පෙනෙන ආකාරයට ඒ කාරණේ පිළිබඳව දුර විදිහට දුරින් හෝ ඒක දැනෙන විදිහට ඒක පෙනෙන ආකාරය අනුව තීරණයක් ගන්නවා. යමක් පිළිගන්නවා. අන්නර උපාසකම්ම. ඒ නිසා පොඩි හාමුදුරනේ අපිත් අපේ ප්‍රායෝගික ජීවිතය තුළ යම් ආකාරයේ තීරණ ගන්නකොට කිසියම් දෙයක් පිළිබඳව මෙන්න මේ අදහසේ නොපිහිටා තමයි අපි මේ තීරණ ගන්න මොනවද? පෙනෙන ආකාරයට නම් මේ නිවැරදියයි කියා අපි කොයි වෙලාවකවත් අනුමාන කරන්නවත් උපකල්පනය කරන්නවත් ඒ වගේම ඒ ආකාරයෙන් අපි කටයුතු කරන්නවත් අපි කොයි වෙලාවකවත් සූදානම් වෙන්න හොඳ නැහැ. ඊළඟට මේ 8 වෙනි කාරණාව මා දිට්ඨි නිජ්ජා නක්කත්තිය කන්තිය නේද? මා දිට්ඨි නිජ්ජා නක්කන්තිය අප පිළිගත් දෘෂ්ටියටම ගැළපේයයි කියා. මම දරන ආකල්පය මම දරන මතය අන්න ඒකට අනුව නම් මේක මෙහෙමයි. මේක හරි. තමන් දරන ආකල්පය සමග තමන් පුරෝකතනයක් කරගන්න. මේ කියන්නේ තමන් ඒ පිළිබඳව තමන් දරන මතය තමන්ගේ විශ්වාසය තමන්ගේ අදහස මත පිහිටලා යම් දේවල් අපි පිළිගන්නවා සමාජය තුළ. එදිනදා කටයුතු කරනකොට. එතන සමහර වෙලාවට දැන් අපි කියනවානේ යමක් හොඳ හෝ නරක වන්නේ අපි ඒ මත දක්වන ආකල්පය මතයි. ඒතර අපේ ආකල්පය ගොඩක් වටිනවා අපිට. වැදගත් වෙනවා. හැබැයි ඒ ආකල්පය ඒ දෘෂ්ටිය නිවැරදි එකක් වුණොත් ගැටලුවක් නැහැ. හැබැයි ඒ ආකල්පේ පොඩි හාමුදුරනේ ඒක යම් ආකාරයක සැකයට කුකුසට සාකච්ඡාවට සැකයට බඳුන් වෙන එකක් නම් අපි ඒ මත පිළිහිටලා අප පිළිගත් දෘෂ්ටියට ගැළපේය කියන අදහසින් අපි යමක් පිළිගත්තොත් එතනත් අපි මුලා වීමක් වෙනවා. එතනත් අපි මුලා වීමකට භාජනය වෙනවා. ඒ නිසා ඒකත් අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන වැදගත්ම කාරණාවක් තමයි එහෙනම් මා දිට්ඨි නිජ්ජා නක්ඛන්තියා කියන කාරණාව. ඊළඟට මා බබ්බ රූපතාය
මා බබ්බ රූපතාය. ඒ කියන්නේ මොකද්ද? මෙය මෙසේ විය හැකි. ඔය බොහෝ වෙලාවට අපි කරන දෙයක් තමයි යාන්ගේ කරනවා. මේක මෙහෙම වෙන්න පුළුවන්. ආන් අර මම අර මුලින් සඳහන් කරමු මේ උපකල්පනය කරනවා. මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා උපකල්පනය කරන ඉස්සරහට. හැබැයි එහෙම වෙන්නේ නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ වගේම මේක මේ වෙනකන් වෙලත් නැහැ සිදුවීම. නමුත් අපි උපකල්පනය කරනවා කොහොමද මෙය මෙසේ විය හැකි වෙන්න පුළුවන් කියලා. භාගෙදා අවිනිශ්චිත අනාගතයකට පොඩි හාමුදුරනේ අපි මත පිහිටලා අපි විවිධාකාරයේ දේවල් සමාජය තුල එදිනදා ජීවිතේ පිළිගන්නවා. අන්න ඒ නිසා මේකත් ඊටාම වැදගත් කාරණාවක්. මොකක්ද? මෙය මෙසේ විය හැකි කියලා අපි යම් කිසි දෙයක් පිළි අරගන්නවා නම් අපි මිත්‍යා දෘෂ්ටිකත්වයට රැටෙන්න පුළුවන්. සම්මා දිට්ඨියෙන් අපි බැහැර වෙන්න පුළුවන්. ඒ නිසා සමාජය තුල ජීවත් වෙනකොට එදිනදා ජීවිතේ අපි යම් යම් සිදුවීම් සම්බන්ධව නේද පොඩි හාමුදුරුවමක් විදිහට වැඩ කටයුතු කරනකොට දායක කාරකාදීන් එක්ක ගුරු හාමුදුරුවොත් එක්ක නේද රටේ ලෝකේ මිනිස්සු සමග දායක කාරකාදීන් නේද බෞද්ධ මේ හැම කෙනත් එක්කම කටයුතු කරනකොට පොඩි හාමුදුරු ළඟ තියෙන උනි තාම සුවිශේෂී ගුණාංගයක් තමයි මෙන්න මේ ආකාරය යමක් නොපිළිගැනීම. මෙය මෙසේ විය හැකි. මේක මෙහෙම වෙන්න පුළුවන්. නේද? දැන් බුදුහාමුදුරු ළඟට අපි දන්නවා පොඩි හාමුදුරු අසරණ වෙච්ච අය ආවා. ඒ වගේම විශාල උන්වහන්සේගෙන් විශාල පිහිටක් බලාපොරොත්තු වෙන විවිධ පිරිස් ආවා නේද? ඒ අය අතර සුනීත සෝපාගලා වගේ අය, රජ්ජුමාලා වගේ අය, පටාචාර කිසాగෞතමී වගේ අය. එතකොට බුදුහාමුදුරුවෝ යම් ආකාරයක මේ ආකාරයෙන් උපකල්පනයක් කරා නම් නේද? ඒගොල්ලෝ ගැන බුදුහාමුදුරුවෝ කලින්ම මේ අය මෙසේ විය හැකි කියලා බුදුහාමුදුරුවෝ පිළිගත්තා නම් නේද? එහෙමනම් අදත් මේ දහම බුදුහාමුදුරුවෝ එහෙම පිළිගත්තා නම් අදත් මේ දහම ඉන්දියාවට තරක් සීමා වෙන්න තිබුණා. හැබැයි අද ලෝකේ නේද? අද අපි මේ කතා කරන වෙලාව වෙනකොට තායිලන්තේ ඇමරිකාවේ තායිලන්තේ ධම්මකාය කියන පන්සලේ සෝල ප්‍රමාණයක් හාමුදුරු වැඩ ඉන්නවා. ලෝකෙ පුරා අද උගණ්ඩාව වගේ රටවල් වල ශීඝ්‍රයෙන් බුද්ධහම ව්‍යාප්ත වෙනවා. එදා බුදුහාමුදුරුවෝගේ දවස වගේම අද අවුරුදු 10 ගාණක් ඉක්ම ගියත් පොඩි හාමුදුරනේ මේ දහම දිගින් දිගටම ව්‍යාප්ත වෙමින් යන්නේ වෙන කිසිම කාරණාවක් නෙමෙයි. මෙන්න මේ වගේ සුවිශේෂී ධර්ම කරුණු නිසා. වෙන කිසිම දෙයක් නෙමෙයි. මේ වගේ සුවිශේෂී ධර්ම කරුණු තමයි මේ බුදුදහම සමස්ත දහම් පද්ධතිය පුරාවටම අපිට දකින්න පේන්න ලැබෙන්නේ. ඒ නිසා කිසිම ආකාරයකින් කිසිම වෙලාවක අපි මේ මෙසේ විය හැකියයි පූර්ව කතනයකට පූර්ව නිගමනයකට අපි කොයි වෙලාවකවත් එන්න හොඳ නැහැ. ඒක අපි සමාජයට කියලා දෙන්න ඕනේ. ඉතාම වැදගත් පණිවිඩයක්. හොඳයි. අපි ඊළඟට සාකච්ඡා කරනවා තවත් මේ කාලාම සූත්‍රයේ එන අපේ ඊළඟ කාරණාව මා සමනෝ නොගරු. මේ ශ්‍රමණයන් වහන්සේ අපේ ගුරුය. ඒ නිසා අපි මේක පිළිගමු කියන අදහසින් කවුරු යමක් පිළිගන්නවා නම් ඒකත් කාලාම සූත්‍රයට පටහැන එකක්. ඒකට කාලාම සූත්‍රයට අනුව කටයුතු කරන කෙනෙක්ගේ ලක්ෂණයක් නෙමෙයි ඒක. එහෙමනම් මේ ගුරුවරයා කිව්වත් නේද? දැන් අපි දන්නවා ගුරුවරයා සම්බන්ධව සහ ශ්‍රමණයන් වහන්සේ නමක් ගුරුවරයෙක් එහෙම කිව්වා කියලා අපි එකපාරටම පොඩි හාමුදුරනේ පිළිගන්න අවශ්‍ය නැහැ. අපිට තියෙනනේ හැමෝටම ස්වාධීන මනසක් නේද? ඒ මනසින් මේ පිළිබඳව හිතාමතා තමයි අපි කටයුතු කරන්න ඕනේ. දැන් මම මේ වෙලාවට සඳහන් කරන බොහොම ලස්සන උදාහරණයක් අපි දන්නවා අඟුලිමාල කතාව. අඟුලිමාල කතාවේ තක්ෂිලානුවර දිසාපාමොක් අඳුරුතුමා ළඟට බාර දෙන්නේ බොහොම අහිංසක ළමෙක් ගිහිල්ලා. අහිංසක කියලා යාගේ නමත් කියන්නේ. ඒතර අහිංසක කියන කෙනා අඟුලිමාල දක්වා පරිවර්තනය වෙන්නේ පොඩි හාමුදුරනේ මොකද කියන කාරණාව ඔබ හොඳට දන්නවා. ඒ නිසා ගුරුවරයා කියන දෙම නැත්නම් ගුරුවරයා හෝ ශ්‍රමණයන් වහන්සේ මේ අපේ ශ්‍රමණයන් වහන්සේ මේ අපේ ගුරුය ඒ ආකල්පෙන් අපි මේක පිළිගන්න අවශ්‍යත් නැහැ. තමන්ගේ විමර්ශන හැකියාවට අනුව තමන් විමසා ලබා ගන්නා තමන්ගේ දැනුමට අනුව ඔබට පුළුවන් ඒ සත්‍යයද අසත්‍යයද ඒ පිළිගත යුතුද ඒ නොපිළිගත යුතුද කියලා තීරණය කිරීමේ හැකියාව ඒ ශක්තිය තියෙන්නේ පොඩි හාමුදුරුවෝ තමයි. හොඳයි. දැන් ඊළඟට අපි මේ දෙවෙනි කාරණාව මම කියන්නේ ප්‍රධාන කාරණා පහක් කතා කරනවා කියලා මේ කාලාම සූත්‍රය තුල. ඒතර අපි කතා කරපු මේ ප්‍රධාන කාරණා පහෙන් අර පළවෙනි කාරණාව ටිකක් පුළුල් සාකච්ඡාවක්. ඒක ටිකක් දීර්ඝ කතාවක් තිබුණා. ටිකක් අපිට වෙලාව ගත වුණා. ඉතින් කාලාම සූත්‍රයේ බඳ කියලා කිව්වොත් හරි මම ඒ කොටසට.
ඉතින් අපි ඒ කොටස ඉතාම හොඳින් සාකච්ඡා කළා. දෙවෙනි කාරණාව යමක් හරිද වැරදිදයි නිගමනය කළ යුතු ක්‍රමය. ඔන්න පොඩි හාමුදුරුවෝ පුන පුනා බලාගෙන හිටපු කාරණාව ආවා. මොකද්ද? යමක් හරිද වැරදිද නිගමනය කළ යුතු නියම ක්‍රමය. දැන් අපි දන්නවනේ සමාජයේ පොඩි හාමුදුරනේ ඕන තරම් දේවල් අදහස් තියෙනවා. යම් කිසි ක්‍රියාවලිය තියෙනවා. හැබැයි මේවා හරිද වැරදිද කියලා තීරණය කරන්නේ කොහොමද කියලා ඔන්න කාලාම සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කරනවා. කොහොමද? මෙන්න මේ නිර්ණායක ටික බලන්න ඕන. ඔබ මේ කාරණේ පිළිගන්න හෝ නොපිළිගන්න පෙර මධ්‍යස්ථ තැනක ඉඳලා මැද තැනක ඉඳලා. ඒ කියන්නේ මැද කියලා මම අදහස් කරේ දැන් කාමරයක් නම් කාමරේ මැද කියන අදහස නෙමෙයි. ඒක පිළිගන්නෙත් නැහැ පිළිගන්නේ නැත්තේත් නෑ. ඔබ තාම නේද මේ දෙපැත්තටම නැතුව අතරමැද්දේ ඉඳලා මෙන්න මේ ටික මේ නිර්ණායක පාවිච්චි කරලා බලන්න. මොනවද? පළවෙනි එක. එය කුසල්ද අකුසල්ද? දැන් මේ කියප එක කුසල් පාර්ශ්වයට අයිති වෙන එකක්ද අකුසල් පාර්ශ්වයට අයිති වෙන එකක්ද? කුසල් පාර්ශ්වයට අයිති වෙන එකක් නම් ඔබට ස්වාධීනව එක පිළිගන්න පුළුවන්. කුසලය කියලා කියන්නේ යහපත් දෙය කියන එකයි. ඒතර යහපත් දෙයක් පිළිගැනීම ගුණවත් නැනවත් බුද්ධිමත් උගත් පුජ්‍යලයේ සාධනීය වටින ලක්ෂණයක්. එතකොට අන්න ඔබට තීරණය ගන්න පුළුවන් පළවෙනි නිර්ණායකයේ මේක කුසල්ද අකුසල්ද කියලා තීරණය කිරීමේ හැකියාව තියෙනවා. දෙවෙනි කාරණාව හරිද වැරදිද? මේ කියන කාරණාව හරිද වැරදිද? යම් කිසි දෙයක් ඔබට කවුරු කෙනෙක් කියනවම කියලා හිතන්නකෝ. ඒ කියනකොට ඔබ බලන්න මේ කියන දේ හරිද වැරදිද? අන්නේ මධ්‍යස්ථ මතේ ඉඳලා තමයි අපි මේ දේ පිළිගන්නවද නැද්ද කියලා අපි තීරණයකට එළඹෙන්න ඕන. එය නුවණැත්තන්ගේ පැසසුමට ලක් වේද ගැරහුමට ලක් වේද? නේද පොඩි හාන්නේ? මේ වචන දෙක හරි වටිනවා. මේ වචන දෙක ඉතාම වටිනවා. මොකද්ද වචන දෙක? එක්කෝ පැසසුමට නේද? එහෙම නැත්නම් ගැරහුමට. එක්කෝ පැසසුමට නැත්නම් ගැරහුමට. අපි බලන්න ඕනේ නුවණැත්තන්ගේ පැසසුමට ලක් වෙනවද? එහෙම නැත්නම් ගැරහුමට ලක් වෙනවද කියලා. දැන් ගැරහුමට ලක් වෙන දේවල් අපි ඉවත් කරන්න ඕනේ. ගැරහුමට ලක් වෙන දේවල් අපිට වැඩක් නැහැ. කිසියම් පුජ්‍යලයක් ගර්හලා තියෙනවා නම් ඒ කාරණා සම්බන්ධව නේද? දැන් බුදුහාමුදුරුවෝ පොඩි හාමුදුරනේ සමහර වෙලාවට මෝග පුරුෂය කියලා ගර්හාත්මක උන්වහන්සේ ආමන්ත්‍රණය කළා තියෙනවා. මෝග පුරුෂය කියලා. නේද? දැන් එතකොට ඒ වගේ මේ ගර්හන ගර්හීමට ලක් වෙනවා නම් ගර්හාවට ලක් වෙනවා නම් ඒක අපි බැහැර කරන්න ඕනේ. ඒ වගේම යම් කෙනෙක්ගේ මේ පැසසුමට ලක් වෙනවා නම් ඒක අපේ ජීවිතයට අපි එකතු කර ගන්න ඕනේ. පැසසුමට කීර්තියට ප්‍රශංසාවට ලක් වෙනවා කියලා කියන්නේ ඒක හොඳයි. ඒක යහපත් දෙයක්. ඒක කුසලයක්. හොඳයි. ඊළඟට ඒවා සිතීම කීම හෝ කිරීම මෙන්න මේ අවස්ථා ටික. මොකක්ද ප්‍රශ්නේ හරි වටනවා. මොකද්ද? ඒවා සිතීම නේද? ඒවා සිතීම ඊට පස්සේ කීම නේද? ඊට පස්සේ කිරීම. මේ බලන්න. සිතීම කීම කිරීම හිතනවා කියනවා කරනවා අවස්ථා තුනක්. මෙතන අවස්ථා තුනක්. හිත පිනිස හිතසුව පිනිස හිත පිනිස පවතීද අහිත පිනිස පවතීද? මේ බලන්න. හිත පිනිස පවතිනවද අහිත පිනිස පවතිනවද කියලා බලන්න ඕන. නේද? අපිට එතකොට තමයි තීරණය කරන්න පුළුවන් මේ පිළිබඳව තීරණයකට අපිට එන්න පුළුවන්කම තියෙන පොඩි හන්නේ ආන් එහෙම වුණාම ඒ කියන්නේ හිතසුව පිණිස පවතිනවද? ඒ වගේම අහිත පිණිස පවතිනවද? හිතසුව පිණිස පවතිනවා නම් ඒව අපිට ගොඩාක් ප්‍රායෝගික වශයෙන් වැදගත්. හිතසුව පිණිස පවතිනවා. අහිතසුව පිණිස පවතිනවා නම් ඒව ඇත්තටම අපිට වැදගත් වෙන්නේ නැහැ. අන්න ඒව අපිට බැහැර කරන්න පුළුවන්. හොඳයි. ඊළඟ කාරණාව අපි මේ කාලාම සූත්‍රයේ සාකච්ඡා කරනවා. ඊළඟ කාරණාව මේ අපි ඉහතින් සාකච්ඡා කරන්න පොඩි හම්බුනේ කාරණා ටික. ඉහතින් අපි සාකච්ඡා කරා මෙන්න මේ කාරණා හතරක් ගැන. මොනවද? යමක් හරිද වැරදිද කියලා තීරණය කරගන්න පුළුවන් කාරණා හතරක් ගැන අපි සාකච්ඡා කරා. ඒතර මේ කාරණා හතර පිළිබඳව තවදුරටත් යම්කිසි ප්‍රමිතියක්. මොකද පොඩි හාමුදුරනේ මේක මේ කාලාම සූත්‍රය කියන එක අතිශයින්ම වැදගත්. අතිශයින්ම වැදගත්. මම මේක අවධාරණය කරලා පොඩි හාමුදුරන්ට කියන්නේ මොකද අපි බොහෝ වෙලාවට මේ කන් දෙකක් දීලා තියෙන අය අපිට අපි ගොඩක් අහන්න.
ගොඩක් අහලා මනසින් හිතලා තමයි අපි යමක් ඒක පිළි අරගන්න ඕන විශ්වාස කරන්න ඕන. ඒ නිසා මේ කාලාම සූත්‍රයේ භාවිතය අපිට හරිම වැදගත් වෙනවා. මෙන්න මේ කියන කාරණා හතර අපි ඉතින් සඳහන් කාරණා හතර දැන ගැනීමට පාදක වන ප්‍රමිති ටිකක් තියෙනවා. ප්‍රමිති ටිකක්, ක්වොලිටි ටිකක්. ඒ කියන්නේ අපි ඒකට කියන්නේ ප්‍රමිති කියලා කියන්නේ සාධක ටිකක් නේද? අන්නේ සාධක ටික අපි මොනවද කියලා බලමු. මේ බලන්න යමක් කුසල්ද අකුසල්දයි දැන ගැනීමට ඊට පදනම් වන චේතනාව සැලකිය යුතුයි. දැන් අර කුසල්ද අකුසල්ද කියලා කිව්වනේ. අන්නේ කුසල්ද අකුසල්ද කියන එක දැනගන්න අපිට වැදගත් වෙන්නේ පොඩි හාමුදුරනේ මෙන්න මේ කියන කාරණාව. මොකද්ද කාරණාව? මේක හරිම වටිනවා මේ කාරණාව. චේතනාව. මේ බලන්න. චේතනාව. චේතනාව ගැන සැලකුවා. චේතනහං භික්කවේ කම්මං වදාමි. නේද? චේතනාව වැදගත් වෙනවා කුසල්ද අකුසල්ද කියලා අපි උඩින් කිව්වනේ කුසල්ද අකුසල්ද කියලා තීරණය කරගන්න කියලා. එහෙනම් ඒ කුසල්ද අකුසල්ද කියලා ගන්න තීරණයේදී චේතනාව ගොඩක් වැදගත්. සිතුවිල්ල ඊටාම වැදගත්. සැලකිය යුතුයි. අකුසලයේ පිළිබඳව ප්‍රධාන චේතනා තුනක් තියෙනවා. ලෝභය, ද්වේෂය, මෝහය. ලෝභය, ද්වේෂය, මෝහය. මට පොඩි හාමුදුරනේ මේ වෙලාවට ලොකු මතකයක් නැහැ. සංස්කෘත භාෂාවේ තියෙන බොහොම ලස්සන ශ්ලෝකයක් මේ න පශ්‍යති දිවෝලූකක් කාකව් රාත්‍රවුන පශ්‍යති ලෝභෝ දෝසෝච මෝහෝච දිවා රාත්‍රවුන පශ්‍යති. මේ ශ්ලෝකය හොඳට ඔබ බලන්න ආපහු. මගේ මතකය අනුව මම මේ සඳහන් කළේ සංස්කෘත ශ්ලෝකයක්. මේ ලෝභය, දේශය, මෝහය කියන එක මේ කාක්කට පොඩි හාමුදුරනේ රැයට පේන්නේ දවල්ට පේනවා. ඒ වගේම මේ වවුලට දවල්ට පේන්නේ රැයට පේනවා. හැබැයි මේ කෙනෙක් ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ අපි අභිධර්මානුකූලව කියවනම් මේ ත්‍රි හේතුක අකුසල මූලයන් වලින් යුක්ත පුජ්‍යලයට දිවා රාත්‍රා උන්න පශ්‍යති. මේ සංස්කෘත ශ්ලෝකයක් මම මෙතන අරගෙන සඳහන් කළේ විස්තර කරගන්න ඕන නින්දා. එයාට මේ රැය දවල් දෙකම පේන්නේ නැහැ. ඒ නිසා මේ චේතනාව ලෝභ, ද්වේෂ, මෝහ කියන දේවල් වලට එකතු වෙලා තියෙනවා නම් මේ චේතනාව බොහෝ වෙලාවට කියන්නේ හුදෙක්ම මේ චේතනාව නරකයක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි අලෝභ, අදෝස, අමෝහ කියන මේ අපි මෙතනින් සඳහන් කරන මේ වගේ ප්‍රතිවිරුද්ධ දේවල් අලෝභය, අදෝසය, අමෝහය. ලෝභකම නැතිකම, ද්වේෂයක් නැතිකම, අමෝහය මුලාවක්, මෝහයක් නැතිකම. එතන මෙන්න මේවා තියෙනවා නම් අන්න එක කුසල් පාර්ශ්වයට වැටෙනවා. ඒතර චේතනාව වුණත් කුසල මූලයයි අකුසල මූලයයි එක්ක එතනත් පොඩි හාමුදුරනේ වෙනසක් ඇති වෙනවා. අන්න ඒ අනුවදම තීරණය කරන්න ඕන අපි කාලාම සූත්‍රයේ අපි ඉහෙන් කතා කරපු සාකච්ඡා කරපු කාරණයට අනුව ඊළඟ පොඩි හාමුදුරනේ තවත් වැදගත් දෙයක් තියෙනවා. මේ සූත්‍රය ගැන අපි කතා කරනකොට මේ සතර බ්‍රහ්ම විහරණ මේ බලන්න මෙසේ චේතනාවෙන් හා ක්‍රියාවෙන් පිරිසිදු ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ආර්ය මාර්ගයට පිළිපන් ආර්ය ශ්‍රාවකයා භවග්‍රේ භවයේ කෙලවර දක්වා භවග්‍රේ කියන වචනේ සරල අදහස තමයි භවයේ කෙලවර දක්වා භවග්‍රේ දක්වා සදිසාවේම සියලු සත්වයන් කෙරේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන ධර්මයන්ගෙන් මහත්සේ පැතිර ගිය පුලුල් පැතිර ගිය බ්‍රහ්ම විහරණ සිතින් තමයි ක්‍රියා කරන්න ඕන. ඒ කියන්නේ අපි මේ කාලාම සූත්‍රයේ බුදුහාර දේශනා කරනවා මේ සතර බ්‍රහ්ම විහරණ වලින් කටයුතු කරනකොට අපිට නිවැරදි දේවල් නිවැරදි ආකාරයෙන් ග්‍රහණය කරගන්න පුළුවන්. හැබැයි අපේ සිතුවිලි හැදිලා තියෙන්න ඕනේ මෙන්න මේ කියන ආකාරයට මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන ආකාරයෙන් අපේ සිස්සතන් සකස් වෙලා තියෙන්න ඕනේ. ඉතින් මම මේ කාරණා අපි ඉදිරි පාඩම් වලින් සාකච්ඡා කරන නිසා දීර්ඝව මේ වෙලාවේ වගුණ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට අස්වැසිලි 4ක් තියෙනවා. අස්වැසිලි 4ක්. ඒ අස්වැසිලි 4 කියලා කියන්නේ පොඩි හාමුදුරනේ මේ යමක් පිළිගන්න ඕන ආකාරය නේද? ඒ මතවාදයේ අදහස පිළිගන්න ඕන කොහොමද කියලා අපිට අස්වැසිල්ලක් ලබා ගන්න පුළුවන් අස්වැසිලි 4ක් තියෙනවා. මේ බලන්න මෙසේ ආවට ගියාට යම් ආගම් මතවාද මිත්‍යා දෘෂ්ටි නොපිළිගෙන
මෙහි කියන ලද අයුරින් ධර්මානුකූලව පිළිගත හැකි දේ පමණක් පිළි අරගෙන අකුසලයෙන් වැළකීලා කුසලයේ දියුණු කොට සියලු සතුන් කෙරේ සිව්බඹ විහරණයෙන් වාසය කරන පුජ්‍යලයා අන්තිමේදී අස්වැසිල්ල හේවත් සනසිරිදායක විදියට පොඩි හාමුදුරනේ ජීවත් වෙනවා. පැහැදිලි දෙය කියපු කාරණාව මේ අපි උඩින් සඳහන් කරපු සිව්බඹ විහරණ නේද? සිව්බඹ විහරණ වලින් යුක්ත වෙන පුජ්‍යලයා මේ මතවාදත් එක්ක බලනවා ධර්මානුකූලද අධර්මානුකූලද කියලා. ඒ ධර්මානුකූල දේවල් තමන්ගේ ජීවිතයට එකතු කර ගනිමින් ඔහු ජීවිතේ බොහොම පුදුමාකාර විදිහේ අස්වැසිල්ලක් ලබනවා. මේ බලන්න යම් හේකින් පරලොවක් තිබේ නම් හොඳ නරක කර්මවල විපාක තිබේ නම් බලන්න පරලොවක් තියෙනවා නම් හොඳ නරකවල විපාක තියෙනවා නම් ඒකාන්තයෙන් මරණින් මතු සුගති ලෝකයක උපදින්නේ මිය යන්න ඔන්න බලන්න පොඩි හාමුදුරනේ යන්න පළමුව අස්වැසිල්ලයි. දැන් කෙනෙක් දන්නවා නම් මෙන්න මේ විදිහට මොකක්ද පරලොවක් තියෙනවා. කර්මවල හොඳ නරක කර්මවල විපාකයක් තියෙනවා. ඒකාන්තයෙන් මරණින් පසු සුගතියක් තියෙනවා. දුගතියක් තියෙනවා. එතකොට ඒ කාරණය ධර්මානුකූලව පිළිගන්නවා නම් ඒ අදහස ධර්මානුකූලව පිළිගන්නවා නම් එයාට මහත් අස්වැසිල්ලක් එයාට මෙලවදිත් එක සතුට අස්වැසිල්ලක් එයාට පරලොවදිත් එක අස්වැසිල්ල බඩපත්. ඒ කියන්නේ යමක් පිළිගන්න ආකාරය හොඳද? ඒ පිළිගන්න ආකාරය අපිට අස්වැසිල්ලක් වෙන්න එපා. අපිට ඒක සැනසිරිදායක වෙන්න ඕන. අපි යමක් පිළිගත්තට පස්සේ යස්ස අස්සමුකෝ රෝදං විපාකම් පටිසේවති. කඳුළු පුරෝගන අපිට පසුතැවෙන්න සිද්ධ වෙනවා නම් යම් කිසි තීරණයක් අරගෙන බුදුහාර දේශනා කරන එවැනි තීරණ ගන්න එපා කියලා. ඒතර තීරණයක් ගන්න අපිට පාදක වෙන්නේ ඉස්සල්ලාම අපේ සිතුවිල්ල කියන කාරණාව. ඊළඟට බලන්න යම් හේකින් පරලොවක් නැත්නම් හොඳ නරක කර්මවල විපාකයකුත් නැත්නම් මම මෙලවදී වෛරයෙන් තොර පීඩාවලින් තොර දුකින් තොර සුවපත් ජීවිතයක් ගත කරන්නේ මෙයයි යනු අස්වැසිල්ල. බලන්න පරලෝකුත් නැහැ හොඳයි. කෙනෙක් හිතනවා නම් පරලෝකුත් නැහැ කරන හොඳ නරක වල විපාකයකුත් නැහැ. හැබැයි මෙලවදී වෛරයෙන් තොරව පීඩාවලින් තොරව එයා සුවසේ ජීවත් වෙනවා. ඒකම ඇති එයාට අස්වැසිල්ලක් බවට පත් වෙනවා. එයාට අස්වැසිල්ලක් වෙන්න ඒ කාරණාවම ඇති කියන එක තමයි මෙතෙන් සඳහන් කරන්නේ. තුන්වෙනි කාරණාව යම් හේකින් සිතා මතා කරන ක්‍රියාවකින් නේද අපෙන් අචේතනිකව ක්‍රියා සිද්ධ වෙනවා. ඒ වගේම සචේතනිකව ක්‍රියා සිද්ධ වෙනවා. සිතුවිල්ලක් සහිතව ක්‍රියාවල් සිද්ධ වෙනවා. සිතුවිල්ලක් නැතුව ක්‍රියාවල් සිද්ධ වෙනවා. මේ කියන්නේ සිතා මතා කරන ක්‍රියාවකින් පාපයක් සිදුවේ නම් කිසිවක් පිළිබඳව මගේ පවිතු සිතක්වත් නැත. සිතා මතා පව් කිරීමක් කිසිසේත් නැති මට පව් සිදුවන්නේ කෙසේද යනු තුන් මම හොඳින් හිතලා තීරණ ගන්නෙ. ඒ අනුව මට තීරණය කරගන්න පුළුවන් හොඳ නරක අනුව මම ගත්ත තීරණය මම පිළිගත්ත දේ මං කරපු ක්‍රියාව හොඳයිද නරකද කියලා හිතලා එයාට අස්වැසිල්ලක් ගන්න පුළුවන්. ඒක පොඩි හාමුදුරනේ තුන්වෙනි අස්වැසිල්ල. අන්තිම අස්වැසිල්ල තමයි යම් හේකින් නරක ක්‍රියාවක් කළත් පව් සිදු නොවේ නම් මොකද්ද? නරක ක්‍රියාවක් කළත් පව් සිදු නොවේ නම් කිසිසේත් නරක ක්‍රියා නොකරන මම නරක දේ කළොත් පව් සිදු වේය නරක දේ කළත් පව් සිදු නොවේය යන දෙආකාරයෙන්ම වරදට නොයැටෙන පිරිසිදු ජීවිතයක් ගත කරන්නෙක් බව මට දැනේ යනු අන්න එහෙම තමාට දැනෙනකොට කොහොමද මම වැරදි කරන්නේ නැහැ. මම වැරදි තීරණ ගන්නෙ නැහැ. දැන් ඔය ක්‍රියාවට පාදක වෙන්නේ සිතුවිල්ලනේ. අපි මේ කතා කරන්නේ එහෙම අපි යම් ක්‍රියාවල් වලට අපි ඉස්සල්ලාම ගන්නේ සිතක් සිතුවිල්ලක්නේ හටගන්නේ. ඒ වගේ තමන් පිළිගන්න දේ අදහස් කරන දේ නිවැරදියයි තමන් පිළිගන්නවා නම් නිවැරදියයි පිළිගන්නවා නම් සත්‍යය නිවැරදියයි පිළිගන්නවා නම් තමන්ට කිසිම ආකාරයක කනගාටුවක් වෙන්න දෙයක් නැහැ. ඊළඟට මේ ආර්ය ශ්‍රාවකයා මෙලවදීම ලබන අස්වැසිලි 4 තමයි අපි දැන් පොඩි හාමුදුරනේ ඔය සාකච්ඡා කරගෙන ආවේ. ඊට පස්සේ අපි අවසාන වශයෙන් සාකච්ඡා කරනවා මේ පාඩමේ සාරාංශයක් විදිහට පොඩි හාමුදුරලා තියෙන චුටි ක්‍රියාවලියක්. ඒ තමයි කාලාම සූත්‍රයේ අපේ ජීවිතයට යොදාගන්නේ කෙසේද කියලා පොඩි හාමුදුරට පුළුවන් බිත්ති පුවත්පතකට හෝ පුවත්පතකට කැමති එකකට නැත්නම් බුදුසරණ පත්‍රයට වෙන්න පුළුවන්
නේද? කිසියම් හෝ පුවත්පතකට, බිත්ති පුවත්පතකට පුංචි සටහනක්, ඒ වගේම පොඩි රචනාවක්, නැත්නම් පොඩි ලිපියක් පොඩි හාමුදුරන සකස් කරන්න පුළුවන් කොහොමද? කාලාම සූත්‍රය අපේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද? දැන් අද අපි කාලාම සූත්‍රය ගැන යම් කරුණු කාරණා රාශියක් දැනගත්තා. ඒතර යමක් පිළිගන්න ඕන කොහොමද? ඒ වගේම යමක් අපි පිළිගැනීමේදී අනුගමනය කරන්න ඕන ක්‍රියාවලිය මොකක්ද නේද? යමක් බැහැර කරන්න ඕන කොහොමද? යන ආකාරය පිළිබඳව අපි මේ කාලාම සූත්‍රය තුලින් පුළුල් අවබෝධයක් අපි ලබා ගත්ත කියලා අපි මම හිතනවා පොඩි හන ලබා ගත්තා කියලා. ඉතින් ඒ අනුව තවදුරටත් මේ පිළිබඳව විමර්ශනාත්මකව ගවේෂණාත්මකව අර යමක් පිළිගන්න ඕනි කියලා මම ඉදිරිපත් කරපු කාරණා හතරත් මෙනෙහි කරගනිමින් ඒක මනසේ තබා ගැනීමෙන් පොඩි හාමුදුරුවන්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කරලා කාලාම සූත්‍රයට අනුව අපේ ජීවිතේ හැඩගස්ව ගන්න අපි හැම කෙනෙකුටම මේ කාලාම සූත්‍ර දේශනාවත් නැත්නම් කාලාම සූත්‍රයේ අන්තර්ගතය අතුලත් කරුණු අපේ ජීවිතයට පොඩි හාමුදුරනේ අපි එකතු කරගෙන යහපත් ඒ වගේම ආලෝකමත් දීප්තිමත් පොඩි හාමුදුරුවමක් තුලින් සමාජයට ඉතාම සුවිශේෂී සේවාවක් සිදු කරන බුදුහාමුදුරන්ගේ දේශනයට අනුව චරිත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියන ආකාරයට ලෝකාර්ථ චර්යාවේ යෙදෙන පොඩි හාමුදුරන්ට දැනුමින් සන්නද්ධ වෙන්න මේ කාලාම සූත්‍රයත් ජීවිතයට එකතු කරගන්නට කියන පණිවිඩය ලබා දෙමින් අද අපි DP පිරිවෙන තුලින් සාකච්ඡා කරන්න යෙදුන අපේ කාලාම සූත්‍රයේ අපේ නියමිත පාඩම අපි මෙතකින් නිමවටපත් කරනවා. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි DP පිරිවෙන් අධ්‍යාපනය.